हालेलुया दिव्यන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි මාව හැම කෙනෙකුට ඇහෙනවා කියලා විශ්වාස කරනවා. හොඳයි. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව, ස්තුතිය මුළු හදවතින්ම මම දිව්‍යන් වහන්සේට දෙනවා. මොකද ඒක දිව්‍යන් වහන්සේට අයිති දේ. ඉතින් අපි හැම කෙනෙක්ම ඇස් දෙක වසාගෙන ඉසනමාගෙන තප්පර කීපයක් උන්වහන්සේට බාර කළා අපි ආඥා කරමු. सर्व බලධාරී දෙවි පියාණන් වහන්සේගේම ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ මේ සන්ධ්‍යා කාලේ රාත්‍රී කාලේ වහන්සේගේ අභියසට අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ අපි ආස කරන වාසය කරන්න හැම වෙලෙම ආස කරන වහන්සේගේ අභිමුඛත්වය අභියස ස්වාමීන් වහන්සේ විතරම ඒ දාවිද්තුමා කිව්වා වගේ වහන්සේගේ ගෘහයේ සදාකල්ම මම වාසය කරමි කියලා කිව්වා වගේ ස්වාමීන් වහන්සේ අපි ආස කරන්නේ දේ මගේ දෙවි පියාණන් වහන්සේ ස්වාමීනි අපි හැම කෙනෙක්ම බාර වෙනවා මේ පන්තිය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ වචනේ වහන්සේගේ ශුද්ධ වචනේ ඔබ වහන්සේ අපිට කියා දුන්නා මම ඉගෙනුවා මම වශුදාත්මනේ ඔබ වහන්සේ අපිට ඉන්න එකම ගුරුවරයා ඔබ වහන්සේ එළිදරව් වලින් ආත්මික සත්‍යතාව වලින් ස්වර්ගික සත්‍යතාව වලින් ඔබ වහන්සේ අපිට එළිදරව් කරා කතා කරන්නට මම මුළුමනින් බාර කරන ඒ වගේම ස්වාමීන් වහන්සේ දවසේ සහභාගී වෙලා ඉන්න සියලු දෙනාට මේවට අහුම්කම් දෙන හැම කෙනෙකුට වහන්සේගේ දාතට බාරයි වහන්සේගේ නිර්මල ලයට ඒ සියලු දෙනා දෙවියන්ගේ පවුලට සංගවනවා ඔවුන් ස්වාමීන් වහන්සේ මේවා සහභාගී වෙන්න පාවිච්චි කරන ඒ සියලුම උපකරණ අහුම්කම් දෙන පාවිච්චි කරන උපකරණ ඉන්ටර්නෙට් ඒ බැටරි ඒ charging හැම දෙයක්ම වහන්සේගේ නිර්මල ලේවලට ආවරණය කරනවා මේකට විරුද්ධව ක්‍රියා කරන සියලු බාධා ව්‍යාත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් මම බඳිනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ කාර්ය වහන්සේ කරන්නේ විශුද්ධාත්මයේ මේ තප්පර සිටිතිරි කාලය බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හොඳයි දිව්‍යන් වහන්සේට ප්‍රශංසා වේවා දිව්‍යන් වහන්සේට ස්තුතියි මේ අවස්ථාව නිසා ඒ වගේම මම පාස්ටර් මුළු හදවතින්ම ස්තුති කරනවා පාස්ටර් විශ්වාස කළා මේ මෙවැනි මේක බාර දුන්නා මේ කරන්න කියලා ඉතින් පාස්ටර් මුළු හදවතින්ම ස්තුතියි ඒ වගේම සිස්ටර් ඒ වගේම මේ සභාවේ ඉන්න සියලු වැඩිමහල්ලන් ඔයගොල්ලෝ හැමෝම නිසා මම දිව්‍යන් වහන්සේට ස්තුති කරනවා ඉතින් ඔයගොල්ලෝ සමග නිතරම මේ වගේ ඇවිත් දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගැනීම සහ ඔයගොල්ලෝ සමග වීම සේවය කිරීම දෙවියන් වහන්සේට මට ගොඩාක් ප්‍රීතියක් පරිම සතුටක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ ඉගෙනගත්ත හැම දෙයක්ම මගේ හිතේ තියෙන ආසාව හැම වෙලෙම හැමෝටම මේක කියලා දෙන්න කියලා කිසි දෙයක් සංගවලා තියාගෙන භාගයක් කියලා දීලා භාගයක් තියාගන්න ඒ රහස් තියාගන්න නැතුව හැම දෙයක්ම හැම දරුවෙක්ම දැනුවත් කරන එක තමයි අපි ඒ කියන්නේ මම විශ්වාස කරන සේවකයෙක් හැටියට වගකීම සහ ආසාව. ඉතින් දෙවියන් වහන්සේත් බලාපොරොත්තු වෙන්නේ එහෙමයි. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අන්තිමම පාඩමට. දැන් 9 වෙනි පාඩමේ අපි ඉන්නේ. ඉතින් අපි පටන් ගත්තේ යාඥාවේ සහ මූලධර්ම කියන මාතෘකාවේ යටතේ පන්ති 8ක් අපි ඉවර කළා. අද 9 වෙනි පන්තියේ ඉන්නේ අවසාන පන්තියේ ඉන්නේ. අදින් මේ පන්තිය අවසానයි. ඊට පස්සේ පාස්ටර් ගණන්ට මග පෙන්නයි කොහොමද මා කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේ තුළ මම විශ්වාස කරනවා මේ පාඩම තුළ ඔබ ගොඩාක් ආශිර්වාද ලබන්න ඇති. මේ දේ තුළින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න ඇති. ඔබ නොදන්න දේවල් ඉගෙන ගන්න ඇති. මම කිව්වා වගේ සමහර දේවල් ඔබ දැනටම දන්නවා ඇති. ඉතින් ඒවා අලුත් මතක් කිරීමක් ඔබට. ඉතින් මේ දේ තුළින් ඔබ ආශිර්වාද ලබලා මොනෝ විදියකින් මට අර සභාවට ස්තුතියක් ප්‍රශංසාවක් කරා නම් ඒ හැම ගෞරවයක් මහිමයක් ප්‍රශංසාවක් ස්තුතියක් මුළුමනින්ම දෙවියන් වහන්සේට දෙනවා. අපි ඒවා කිසි දෙයක් ගන්නෙත් නැහැ අල්ලන්නෙත් නැහැ මොකද ඒක දෙවියන් වහන්සේට අයිති දෙයක්. මේක කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ 100%. මම නිකම් පුද්ගලයෙක් විතරයි. ඕගොල්ලන්ට වඩා මම ලැජ්ජ බය ඇති දුර්වල ඇති පුද්ගලයෙක්. දෙවියන් වහන්සේ කවදාකවත් මං ඉස්සරහට යන්න බයයි. ඉස්සරහට ගිහින් කතා කරන්න බයයි. හරි එකම පළවෙනි දවසේ සාක්ෂියක් බෙදාගත්ත දවසේ මගේ කකුල් දෙක ගැහුණා සට ගාලා. එදා තමයි මම දැනගත්තේ අර කකුල් දෙක මැඩ්ලින් ගහනවා කියන එකේ තේරුම මොකක්ද කියලා සිංහලෙන්. ඉතින් ඒ වෙන්නේ පුද්ගලයෙක්ව අරගෙන දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඕනම කෙනෙක්ව දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ගොඩාක් අය කැමති නෑ මිලය ගෙවන්න. මොකද්ද මේ මිලය කියන්නේ? ඔබ හිතයි මුදල් වලින් නෑ දෙවියන් වහන්සේට ඔබගේ මුදල් අවශ්‍ය නෑ. දෙවියන් වහන්සේට මුදල් තියෙනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබව දෙවියන් වහන්සේට ඕනේ. ඔබගේ හදවත උන්වහන්සේට ඕනේ. ඔබ සූදානම් දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය ගත කරන්න විශේෂයෙන් ඉතා මෑත කාලෙකදී මම හොයාගත්තේ තවත් විදියකින් මිලය කියලා කිව්වොත් යාඥාවේ ඔබ නිරන්තරව ඒ කියන්නේ නිතරම දෙවියන් වහන්සේ සමග ගත කිරීම සහ ඒ පෑගානක් දෙවියන් වහන්සේගේ පාමුල ගත කරන්න ඒ කාලය දෙන්න ඔබ
සූදානම් එවැනි මිලයක් ගෙවන්න දෙවියන් වහන්සේ ලෑස්ති. ඔබ ඕන කෙනෙක්ව පාවිච්චි කරන්න. ඔබ හිතන්න පුළුවන් මට මොකක් හරි විශේෂ දෙයක් නිසාද මම මේම කරන්නේ නැත්නම් පාස්ටර් විශේෂ දෙයක් නිසාද පාස්ටර් මෙන් පත් කළා තියෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඔබ කොයිතරම් දුරට විවෘත වෙනවද? දෙවියන් වහන්සේට කොයිතරම් දුරට ඔබ ඉඩ දෙනවද? දෙවියන් වහන්සේ සමග මේ ආඥා කාලය තුල ඔබ යනවද? දෙවියන් වහන්සේ ඔබව මොනවා හරි දෙයකින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ යම් කිසි අවයවයක් හැටියට පත් කළා දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරයි. ඉතින් අපි හැමෝම එකයි මගේ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ අපි හැමෝටම එක හා සමානව බෙදන්නේ. දෙවියන් වහන්සේ තුල නැහැ ෆස්ට් ක්ලාස් ක්‍රිස්තියන්, සෙකන්ඩ් ක්ලාස් ක්‍රිස්තියන්, තර්ඩ් ක්ලාස් ක්‍රිස්තියන් කියලා නැහැ. අපි ඔක්කොමලා එකයි. ඔක්කොමලා ෆස්ට් ක්ලාස් ක්‍රිස්තියන්ස්ලා අපි ඔක්කොම. හරි? ඉතින් එහෙම හිතන්න එපා. මෙයා මොකක් හරි විශේෂ දෙයක් හින්දා වෙන්න ඇති කියලා නෑ. පාවුල් තුමාගේ විශේෂත්වය මොකක්ද? දවස් 3කින් අංශක 140ක හැරවීමක් හැරුණා. අන්න ඒ කාල පරතරේ කොයිතරම් දුරක් යනවද? කොයිතරම් ඉක්මනින් ඔබ වෙනස් වෙලා දෙවියන් වහන්සේ වෙතට හැරෙනවද? දෙවියන් වහන්සේට ඉඩ දෙනවද ඔබගේ ජීවිතේ කරා? අපි ගොඩාක් වෙලාවට හිතනවා මම දෙවියන් වහන්සේට බාර වුණා, දෙවියන් වහන්සේට දුන්නා කියලා. නමුත් ගොඩාක් පැති අපේ ජීවිතේ දෙවියන් වහන්සේට අපි විවෘත වෙන්නේ නැහැ. තාම අපි අල්ලගෙන අපේ දේවල්, පරණ දේවල් අපි කරනවා. ඒ වයින් අපි එළියට එන්නේ. අපි හොයන්න ඕන දෙවියන් වහන්සේගේ දේවල් මොනවාද කියලා. ඉතින් මේකයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තියෙන රහස් තොරතුරු. ඉතින් හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න බලා සිටිනවා. ඒ කෙනා available ඉංග්‍රීසියෙන් කියනවා නම්. නැති නිසා තමයි දෙවියන් වහන්සේ තව කාවරි කෙනෙක් වර්ගෙන දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඉතින් අපි හැම කෙනෙකුටම යම් කිසි සේවයක් නොකලත් අපිට සුභාරංචි ප්‍රකාශ කිරීමේ අවම සේවය අපිට දී තිබෙනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේව මේ ලෝකෙට රාජ්‍ය හැටියට පෙන්වන්නේ කොහොමද? සමාවෙන්න මගේ පිටිපස්සෙන් අවු වැටෙන නිසා මාව පේන්නේ නැහැ. මේ පොඩක් අඩුයි. පොඩක් කරවන්න බලන්න අපිට පේන්නේ මාව. දැන් ටිකක් හරි පේනව නේද? හොප්පයි. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය, ජේසුස් වහන්සේගේ බලය, ජේසුස් වහන්සේව ප්‍රකාශ කරන්න උන්වහන්සේට වෙන කිසිම මාර්ගයක් නැහැ ඔබයි මාවයි හැරෙන්න. ඉතින් ඔබයි මායි තමයි ඒකට එන්නේ. ඉතින් මගේ සෙනෙහවන්තය එමනම් දවසේ තියෙන පාඩමට අපි යමු. අපි බලමු අද දවසේ දෙවියන් වහන්සේ. උදේ අපි ඉන්නේ 9 වෙනි පන්තියේ 23 වෙනිදා ජූන් මාසේ. අපේ ප්‍රධාන මාතෘකාව තමයි principles of prayer, යාඥාවේ මූලධර්ම. ඊළඟ යාඥාව අවසාන යාඥාව ඇටියට යන්නේ විනිශ්චය පිළිබඳ යාඥාව. imprecatory prayers, prayer of judgment. මම දන්නවා ඔබ මීට කලින් මේ යාඥාව ගැන අහලා තියෙනවද නැද්ද කියලා එලා. මේ යාඥාවක් තියෙනවා. අපි බලමු බයිබලයේම යාඥාවල් තියෙනවද කියලා. හරි. විනිශ්චය පිළිබඳ යාඥාව කියලා කිව්වම දෙවියන් වහන්සේගේ රාජ්‍ය, දෙවියන් වහන්සේගේ සේවය වෙනුවෙන් යම් කිසි කෙනෙක්, යම් කිසි කණ්ඩායමක් කවුරු හරි බාධා කරනවා නම් ඒ වැඩේ ඔබට කියන්නේ අපිට ඕන විදිහට දෙවියන් වහන්සේට ඕන විදිහට ඒක වැඩේ කරගන්න දෙන්නේ නැතුව ලොකු විශාල බාධාවක් ඇති කරනවා. මේ පළාත සුභාරංචි ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ලොකු තර්ජනයක්, එයා අපිව මරනවා කියලා තර්ජනය කරා. නැත්තම් සමහර වෙලාවට මරන්න පුළුවන්. ඉතින් ඔබට ඕන තරම් නිවුස් අහලා තියෙනවා රටවල් වල පල්ලි වලට පැනලා ගහලා සභාවන් ගිනි තිබ්බා, පාසස්ලාට ගහුවා, ඒගොල්ලන්ගේ පවුල් මැරුවා. ඒ වගේම ක්‍රිස්තියානි අයව අල්ලගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඔළුවට තුවක්කුව තියලා කිව්වා ජේසුස් වහන්සේව දැන් අත්හරිනවා කිව්වොත් ඔයාට යන්න දෙනවා. හැබැයි නැහැ කියලා ප්‍රතික්ෂේප කරොත් ජේසුස් වහන්සේව ඒක ඒගොල්ලන් කියන දේ ප්‍රතික්ෂේප කළා නැහැ ජේසුස් වහන්සේ දිකිනවා කිව්වොත් මරනවා කියලා බෙල්ල කපලා මරලා දාලා තියෙනවා. වෙඩි තියලා මැරුවා. අපිට ඕන තරම් ඇසෙන්ඩ ලැබිලා තියෙනවා. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ, දෙවියන් වහන්සේගේ වචනය පැතිරීම සහ උන්වහන්සේගේ රාජකාරිය කරන්න දෙන්නේ නැතුව බාධා කරන අපි කියමු enemy, එහෙම නැත්නම් යම් කිසි විරුද්ධකාරයෙක්, විරුද්ධවාදියෙක් වෙනුවෙන් යාඥා කිරීම. දැන් අපි ගිය සුමානේ අපි බැලුවා මතෙව් 18 කවුද අපේ enemy කියලා අපි ගත්තොත් යක්ෂයා. දැන් මේ පොළොවේ මිනිස්සු විසින් කරන දේවල්. දැන් අපිට කවුරු හරි
විරුද්ධව අපි වැඩ කරන ස්ථානයේ යම් කිසි දෙයක් යා හැම වෙලේම මට විරුද්ධව වැඩ දේවල් කරනවා. ඒ වගේම අපේ කවුරු හරි අසල්වාසියෙක් අපි ජීවත් වෙන තැනක ළඟ පාතක කෙනෙක් විරුද්ධව වැඩ කරනවා නම් අපි මොනවද අපි ඉගෙන ගත්තේ? අවුන්ට ආශිර්වාද කරලා යාඥා කරන්න. ඒගොල්ලන්ගේ සිත් වෙනස් වෙන්න කියලා යාඥා කරන්න. දැන් මේ දෙවියන් වහන්සේගේ සේවයට විරුද්ධව වැඩ කරන කට්ටිය. ධර්මිෂ්ඨයන්ගේ සතුරන් විනාශය කිරීම. එළිදරව් 6:9. උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිදහස් නිසාද තමුන් දරූ සාක්ෂ්‍ය නිසාද මරණු ලැබුවන්ගේ ආත්ම පූජාසන යට සිටිනවා දුටිමි. ආහෝ ස්වාමිනි ශුද්ධ වූ සැබෑ වූ තනන් වහන්ස ඔබ පොළොවේ වසන්නන් විනිශ්චය නොකොට අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී කොපමණ කල් ප්‍රමාද වන්නේ දැයි මහත් ශබ්දයකින් මොර ගැස්සී කීවේය. දැන් ඔබටයි මටයි නිතරම හිතන දේ අපිට පැන නගෙන ප්‍රශ්නයක් තමයි ජේසුස් වහන්සේගේ සුභාරංචිය කියන්න ගිහිල්ලා ජේසුස් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා ඒගොල්ලන්ව මැරුණා. ඒ ජේසුස් වහන්සේව පිළිගත් නිසා මැරුවා. ඇයි එහෙම වුණේ බ්‍රදර්? ඇයි එහෙම වුණේ පාස්ටර්? එහෙම ඇයි දෙවියන් වහන්සේට බැරි වුණාද? පියරකට දෙවියන් වහන්සේගේ දරුවෝ නේද කියලා ගොඩාක් වෙලාවට අපි තුලම පැන නගෙනවා ප්‍රශ්න. සමහර අය ඒවා ගින් කිලින් අහලා තියෙනවා ප්‍රශ්න. ඉතින් මේ වගේ සුභාරංචිය වෙනුවෙන් ඒගොල්ලන්ගේ ජීවිතේ පූජා කර ඒ දීපු අයගේ ඒ ආත්ම මේ යොහන්තුමා ගෙනිච්ච වෙලාවේ දකින්නවා ඒ පූජාසන යට සිටලා දෙවියන් වහන්සේට මොරගසනවා කියනවා මොනවාද? ආහෝ ස්වාමිනී ශුද්ධ වූ සැබෑ වූ තනන් වහන්ස ඔබ පොළොවේ වසන විනිශ්චය නොකොට අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාකයක් නොදී කොපමණ කල් ප්‍රමාද වන්නේ දැයි ඔවුන් ශබ්ද නගා මොර ගැසූ කීවේ. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ දරුවන් වෙනුවෙන් ඒ සුභාරංශය වෙනුවෙන් ඒ කරපු දෙයට දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම විනිශ්චය කරනවා ඒ පුද්ගලයන්ට. ඒගොල්ලෝ දිගින් දිගටම දේව සේවය නොකර කරන්න නොදී කියන බරපතල හානියක් කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඒ දේවල් කරන ඒ පුද්ගලයන් කරන නපුරු ක්‍රියාවන් වලට ඒගොල්ලෝ ලේසියෙන් ගැලවිලා යන්නේ නැහැ. මගේ සෙනෙහවන්තය දෙවියන් වහන්සේ විනිශ්චය කරන දෙවියන් වහන්සේ විනිශ්චය කරයි. දෙවියන් වහන්සේ ඒකට ඔබයි මායි නෙවෙයි විනිශ්චය කරන්නේ උන්වහන්සේ විනිශ්චය කරයි. නමුත් උන්වහන්සේගේ කාලය තාම පැමිණ නැහැ. ඒකයි ඒ ආත්ම මොරගසන්නේ. ඉතින් උන්වහන්සේට අපි ඒක බාර දීලා විනිශ්චය කරාම උන්වහන්සේ ඒ දේවල් ඒ පුද්ගලයා විනිශ්චය කළා අපේ මාර්ගෙන් උන්වහන්සේ අයින් කරයි. 2 තිමෝති සමාවෙන්න. 2 තිමෝති 4:17. දැන් මේ අලුත් ගිවිසුමේ 2 තිමෝති ලෝක කරුවා වූ ඇලෙක්සැන්ඩර් ඉංග්‍රීසි වලින් තියෙන ඇලෙක්සැන්ඩර්ද කියලා ඇලෙක්සැන්ඩර් මට බොහෝ නපුරුකම් පැවුවේ. ස්වාමින් වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාක දෙනවා ඇත. දැන් මේ සේවය කරන්න යන මෙයාට මේ ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ හොප කියන්නේ මේ මොනවාද තඹ උණු කරලා වැඩ කරන ඒ පුද්ගල ඇලෙක්සැන්ඩර් කියන ඒ වෙලන්දකේ පුද්ගලෙක්. ඔහු මොකද කරේ? මේගොල්ලන්ට සේවය නොකරන්න දෙන්නේ නැතුව බොහෝ පීඩාවන් කරා. ප්‍රශ්න ගෙනාවා. එතකොට එයාගේ යාඥාව තිබෙන්නේ මොනවාද? ඒ නම කියලා කියනවා මට බොහෝ නපුරුකම් පැවේය. ස්වාමින් වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාක දෙනවා ඇත. ඉතින් අපි දෙවියන් වහන්සේට ඒක බාර කරලා අපි යාඥා කරනවා. දැන් මෙවැනි සිදුවීම් වුණාට අපිට කොහෙවත් අසන්න ලැබෙන්නේ නැහැ පල්ලියක් ක්‍රිස්තියානියට විරුද්ධව මේ දේවල් වැඩ කටයුතු කරා කියලා. තවත් ක්‍රිස්තියානි කණ්ඩායමක් නැත්තම් කල්ලියක් ලෑස්ති වෙලා ඒගොල්ලන්ට විරුද්ධව ගිහිල්ලා කඩුව අරගෙන ගිහිල්ලා ගහලා ඒගොල්ලන්ගේ දේවල් කඩා කවදාවත් කළා නැහැ ලෝකේ. ඇයි අපි ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම ප්‍රේම කරන්නේ? ඔයාගේ සතුරන්ට බඩගින්න කන්න දෙන්න. එයාට ප්‍රේම කරන්න. එයාට සමාව දෙන්න. කියන පුදුමාකාර ප්‍රේමයේ තියෙන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ එහෙම. ඔයාගේ කම්බුලට මේ පැත්තට ගැහුවොත් වමට ගැහුවොත් දකුණ හරවන්න. එයා ගැහුවා කියලා ගිහින් එයාගේ ඒවල් පොඩු කරලා ගහලා ඉන්න එපා. දේවල් කරන නිසා කවදාකවත් යන්නේ නැහැ. එතකොට ඔබයි මායි ක්‍රිස්තියානි දරුවෙක් හැටියට උන්වහන්සේගේ දරුවෙක් හැටියට නාමේ දරුවෙක් හැටියට මොනවද කරන්නේ? අනේ ස්වාමිනී ඔබ වහන්සේ බලලා යාට විපාකයක් දෙන්න. අපි මොකුත් කරන්න යන්නේ නැහැ වහන්සේ. හැබැයි
මතක තියාගන්න ස්වාමිනී යා මට ගොඩාක් නපුරුකම් කළා. බොහෝ දේවල් ඒක කරන්න නොදී වැළැක්වුවා නපුරුකම් කළා ඒ දේවල් කියලා. හැබැයි ඔබ වහන්සේගේ විපාකය යා කෙරේ ආවා විතර. ඊළඟට උත්පත්ති 4:10 අපි දකිනවා බදනා කායින් සාබෙල් උන්වහන්සේ නුඹ කුමක් කළේදයි නුඹේ සහෝදරයාගේ ලේ ශබ්ද භූමියෙන් මට අඬගසයි නේද? දෙවියන් වහන්සේ කියන අඬ ගහලා කියනවා උන්වහන්සේ නුඹ කුමක් කළේද? නුඹේ සහෝදරයාගේ ලේ ශබ්දය භූමියෙන් මට අඬගසයි. ඉතින් මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරිච්ච අය ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේ දැන් අපේ වැලෝතේම ගෝලියෝ 12 දෙනාගේ 11 දෙනා සහ පවුල්තුමා එක්කෙනෙක් කෙනාව විවිධ විදියට මැරුවා. ගොඩාක් පීඩාවල ලිංගික ගුටි කෑවා. පවුල්තුමාගේ වෙච්ච ගුටි කෑම් කියන්නේ වේවලින් තැලුවා, කස පහරවල් වින්දා, ඉරවල වල දැම්මා, මොන තරම් දේවල් පීඩාවලින් ගියද නේද? ඒ තතරින දෙවියන් වහන්සේගේ සේවය කරා. ඉතින් මගේ සෙනෙහවන්ත ඔබටයි මටයි අද මේ තරම් පීඩාවක් නැහැ. මේ තරම් අමාරුකමක් නැහැ. කවුරක්වත් ඇවිල්ලා ඔලුවට තුවක්කු තියලා කියන්නේ සෝභාරංජ ප්‍රකාශ කරන්න එපා, මේ පළාතේ පල්ලි තියන්න එපා, ප්‍රයා මීටින් තියන්න එපා, තිබ්බොත් බලාගෙන කියලා නැහැ. හරිම අපිට පහසුයි, අපිට ගොඩාක් දේවල් තියෙනවා, ටෙක්නොලොජි එක තියෙනවා, හැමදේම අපිට අතලඟ තියෙනවා. ඒ තියලත් අපි කරන්නේ අපිට කම්පැලි. අපි යන්නේ මොනවද අපි කරන්න ඕනේ? දෙවියන් වහන්සේ තුළ මොනවාරි දෙයක් කරන්න අපි ඔයා තීරණයක් ගන්න නෑ. මම දෙවියන් වහන්සේ තුළ යම් කිසි දෙයක් කරනවා. කාවරි හම්බුනොත් කොහරි දෙයක් හම්බෙලා කවුරුහරි කෙනෙක් දිහා දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවොත් මොනවාරි දෙයක් අඩුම ගානේ මගේ ජීවිතේ ජේසුස් වහන්සේ කොහොමද වෙනස් කරේ කියලා දේ විතරක් කිව්වත් ඇති. යට කියන්න ඕනේ ඔයා වෙනස් වෙනවා පුළුවන් ජේසුස් වහන්සේ කරන්න කියලා නෑ. මගේ ජීවිතේ කරපු දේ කිව්වොත් වෙන්න පුළුවන්. එයාගේ ජීවිතේ ටික කාලයක් එක පොඩි පැල සීඩ් එකක් දාන්න තියෙනවා. දන්නේ නැතිම දවසක එක පැල වෙලා වැඩිලා ඔබම දන්නේ නැහැ. එයා ගැලවීමට ඇවිල්ලා. ඒ වගේ ගොඩාක් අය වෙලා තියෙනවා. ඉතින් තීරණයක් ගන්න. මේ ආඥාව ගැන තව වැඩිදුර මම ඔබට කතා කරන්න නැහැ. තව ගොඩාක් බයිබල් පද තියෙනවා. මම අද ගෙනාවේ නැහැ බයිබල් පද. ගීතාවලියේ දාවිත් රජතුමා ගොඩාක් තැන්වල ආඥා කරලා තියෙනවා. ඒ වගේ ඔබට මේට අමතරව අවශ්‍ය නම් අපිට දෙන්න පුළුවන්. අපි යන් දැන් අවසාන මාතෘකාව තමයි උපමාතෘකාව ආත්මිකව සෝදානම් නිර්හාරව සිටීම සහ යාඥා කිරීම. හරිද? එතකොට ඒකේ යාඥා කිරීම ගැන අපි ගොඩාක් කරුණු බැලුවා. ඊළඟ උපමාතෘකාව හැටියට බලනවා නිර්හාරව සිටීම. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ දේශස් වහන්සේ කියනවා තවද නුඹලා යාඥා කරන කල්ලි වංචාකාරයන් නොකරනක් මෙන් නොකරන්න. දැන් ජේසුස් වහන්සේ පටන් ගන්නෙ තවද නුඹලා යාඥා කරන කල්ලි. ජේසුස් වහන්සේ කියන්නේ ඔයගොල්ලෝ යාඥා කළොත් යාඥා ඒ කියන්නේ if you never ඉංග්‍රීසි වලින් කියන then when you pray කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඔබගේ මගෙන් බලාපොරොත්තු වෙනවා මේ යාඥා කිරීම. යාඥා කාලය යාඥා කරන්න ඕනේ. එහෙම කරනකොට උන්වහන්සේ කියනවා යාඥා කරන කල්ලි වංචාකාරයන් කරන්නක් මෙන් නොකරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔබ 6 7 8 කියවන මගේ පද ගෙනාවේ නැති අපිට කාලය ඉතුරු කරගන්න ඕන නිසා මේ ඒගොල්ලෝ කැමති සිනගෝගේ වල නැත්තම් මන්සන්දි වල ගිහිල්ලා හිටගෙන ප්‍රේ කරන්න එලිමානේ යාඥා කරන්න. එතකොට අනිත් අය දකිනවා ශාම හරි ආත්මිකයි බලන්න නේ යාඥා කරනවා. යා තුන් වේලම යනවා යාඥා කරන්න. හරිම ලස්සනයි ශාපුච්චර යනවා නැති යන දෙවියන් වහන්සේ ගාව ළඟටම වෙලා ඉතිරේද අපි ළඟට අවකාරයෝ කියනවා. අපි ඕන තරම් ඒ වගේ කතා කියනවා නේද? ජේසුස් වහන්සේ කියන ඒ වගේ යාඥා කරන්න එපා කියලා කියනවා. එහෙම යාඥා කරන්න බෑ. හැබැයි උන්වහන්සේ දැන් මේක නිකන් කිව්වේ මෙහෙම කරන්න එපා. හැබැයි කරද්දිවා කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා උන්වහන්සේ කිව්වා. ගෙට ඇතුල් ගෙට වැඩි දොර වසාගෙන රාසිගතව යාඥා කරන්න ඔබගේ පියාණන් වහන්සේ. ඒ වගේම කිව්වා නිරර්ථක වචන කියන්නේ vain repetition කියලා ඉංග්‍රීසි වලින්. එකම දේ කියන්නේ අපි කියනවානේ මේක 108 වාරයක් මතුරුලා ගෙනාවා. නැත්නම් 1001 වාරයක් අපි මතුරන්නේ නැහැ එකම දේ. කියන්නේ ඒ කියන vain repetition කියලා කියන්නේ නිරර්ථක වචන. එකම දේ එතකොට හිතනවා අර එකම දේ අර කොන්ටැක්ට් එකගෙන කිව්වම ඒක යම් කිසි බලයක් ඇති වෙනවා. මොකද එකම දේනේවා ජබ කරන්නේ නැත්තම් මතුරන්නේ කියන දේ. දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේට ඔබ එකපාරක් කිව්වම හොඳට දන්නවා.
උන්වහන්සේට ඇහෙනවා. උන්වහන්සේගේ උන් කියනවා නුඹේ යාඥා මට නොවසන්ට මගේ කන් දීර්ය වෙලාවක් නුඹට ආශිර්වාද කරන්න බැරි වෙන මගේ අත කොට වෙලාවක් නැහැ කියලා උන්වහන්සේ කියන දෙවියන් වහන්සේ. ඒ නිසා එකින් එකට දිගින් දිගටම අපිට ඒ දේ යාඥා කරන්න අවශ්‍ය නැහැ උන්වහන්සේ කියනවා. ඊළඟට 16 දී කියන උන්වහන්සේ තවද නුඹලා නිර්ආහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක් විඳ මුණක් ඇතුව නොසිටින්න. දැන් පහේදී යාඥා කරන කල්ලි වංචාකාරයන් මෙන් කියලා කියනවා. 16 දී කියනවා ආයේ නිර්ආහාරයෙන් ඉන්න කල්ලි වංචාක එකම විදිහට ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මෙතනදී අදහස් කරන්නේ මොනවාද? යාඥාව සහ නිර්ආහාරයට උන්වහන්සේ එක හා සමාන ප්‍රමුඛත්වයක් දෙනවා උන්වහන්සේ. අපි හොඳයි අපි දිගටම යාඥා කරනවා. දවසේ වෙනම වෙලාවක් අපි වෙන් කරගෙන යාඥා කරගෙන යනවා. බොහොම හොඳයි. දැන් යාඥා නොකරපු අයත් දැන් පටන් අරගෙන යාඥා කරන්න. දෙවන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ ආශිර්වාද ඔබ අනිවාර්යයෙන් මේක අත්දකිනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඔබ මේ වෙනකන් නිර්ආහාරව ඉඳලා නැත්තම් ඔබ පුරුද්දක් වශයෙන් සතිය ඕනම දවසක් ඔබ නිර්ආහාරව ඉන්න ඔබට දවසක් ඔබ නියම කරගන්න. ඒ වගේම ඔබ යන සභාවක ඒගොල්ලෝ ඒ සභාවේ යම්කිසි දවසක් වෙන් කරලා තියෙනවා නම් අපි ආවල් දවසේ තමයි අපි නිර්ආහාරව ඉඳලා අපි යාඥා කරනවා කියලා. ඒ දවසේ ඔබටත් පුළුවන් ඒකට ඔබ නිවසේ ඉඳලා සහභාගී වෙන්න. ඒට අමතරව ඔබට කැමති නම් සතිය දවසක ඔබට තෝරගන්න පුළුවන් මම හැම සඳුදාවකම මම නිර්ආහාරව ඉඳලා යාඥා එකපාරටම දවසම ඉන්න අවශ්‍ය නැව නිර්ආහාරව කලින් ඉඳලා එම යාඥා කළා නැත්නම් උදේවරුව නිර්ආහාරව ඉඳලා දවල්ට රැට කන්න එහෙම නැත්නම් උදේ දවල් කෑම එක ස්කිප් කළා රැට කාලා හවසට කාලා උන්වහන්සේ. ඉතින් මේ නිර්ආහාර කාලය උන්වහන්සේ කියන මේ දෙකට මේ ජේසුස් වහන්සේ කියන්නේ තවද නුඹලා නිර්ආහාරයෙන් ඉන්න කල්ලිද තවද නුඹලා යාඥා කරන කල්ලිද කියන එකම විදිය උන්වහන්සේ කියනවා. ඒ කියන්නේ ඒකත් උන්වහන්සේ යාඥාව වගේම අපෙන් යම් කිසි විදියක බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ අපේක්ෂා කරනවා මේ දෙකම මගේ දරුවෝ කරයි කියන බලාපොරොත්තු උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. නිර්ආහාරව සිටීම අර්ථ දැක්වීම ආහාර ගැනීමෙන් වැළකී සිටීම ආගමිකව ඕ ස්වච්ඡාවෙන්. එතකොට නිර්ආහාරව සිටීම දැන් උපවාසය කියලා යනවනේ වෙනම නේද? ඔබ දන්නවනේ යම් කිසි දෙයක් ඉල්ලගන්න උපවාසය කරනවා. යම් කිසි දෙයක් ඉල්ලන්න ඒක රජයේ ඒ ආණ්ඩුවක් නැත්නම් යම් කිසි කාර්යාලයක් යම් කිසි දෙයක් වෙන ඒ පුද්ගලයන් එකතු වෙලා උපවාසයක දෙනවා ඒගොල්ලන්ගේ ඉල්ලීම් ලබා ගන්න දැනගන්න. නමුත් ඔබ එවැනි දෙයක් නෙවෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. හොඳට පැහැදිලි කරගන්න, හොඳට අහගන්න, අවබෝධ කරගන්න. අපි නිර්ආහාරව ඉන්නේ. හරි තව ඉස්සරහට මම ඔබට කියන්නම්. මම විශ්වාස කරන කාලය ඇති වෙයි කියලා. නිර්ආහාරව දැන් අපේ දෙවියන් වහන්සේ රජුන්ගේ රජෙක්. අපිට බෑ උන්වහන්සේ ඉදිරියේ ගිහිල්ලා අර ලෝකයේ අය කරනා වගේ ලෝකේ ආණ්ඩුවක තියෙන ජනාධිපතිවරයා හරි කවුරු හරි ගැන යම්කිසි අමාත්‍යාංශයකින් ඉදිරිපිට අරගලයක් කරලා උපවාසයක් කරලා අපේ ඉල්ලීම් ලබා ගන්න. දෙවියන් වහන්සේගේ නිර්ආහාරය කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි 100%. හරි? අපේ දෙවියන් වහන්සේ රජුන්ගේ රජෙක්. දැන් රජතුමාගේ යමක් ලබා ගන්න නම් ඔබ ගිහිල්ලා අර දැන් කරනවා වගේ ඉදිරි පිට උද්ඝෝෂණය කළා කිව්වොත් මොකද කරන්නේ රජතුමා? කෙලිම අනකර අර පුද්ගලයා ගෙනියලා බෙල්ල කපලා මරලා දාන. කිසිම ඉල්ලීමක් නැහැ. එහෙමනම් මොනවද කරන්නේ? රජතුමාගේ හිත දිනා ගන්න. රජතුමාගේ හිත දිනාගෙන රජතුමාට පෙන්වන්න ඕනේ ඔයාට යමක් කරන්න පුළුවන් කියලා. එතකොට රජතුමා ඔබට අවසරය දෙනවා. ඔව්. මට තේරෙනවා මට හැංගෙනවා ඔයාට මට කොන්ෆිඩන්ට් එක තියෙනවා. ඔයා ඒක කරන්න. අන්න එහෙමයි අපේ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අපි ඉෂ්ට කරනවා මිසක් අර ලෝකයේ විදියට අපි උපවාසයක් කළා කරන්නේ. මොකද අපේ දෙවියන් වහන්සේ රජුන්ගේ රජු. අපි උන්වහන්සේ අපි රජුරුව උන්වහන්සේ රජුන්ගේ රජු නේද? අපි රජවරු සහ පූජකයෝ. ඉතින් මගේ ඉල්ලීම කරන්න දෙවියන් වහන්සේට මම උන්වහන්සේගේ හිත දිනාගෙන ප්‍රේම කරමින් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ඉල්ලද්දී උන්වහන්සේ ඔබගේ මගේ දේවල් ඉෂ්ට කරනවා. එතකොට අපි කරන්නේ ආගමිකව
නිරහරව සිටීම නැත්නම් උපවාසය. විවිධ ආකාරයේ ආත්මික නිරහරව සිටීම. Different type of spiritual fasting. සම්පූර්ණ නිරහරය ආහාර ජලය නොමැතිව කෙටි කාලින හෝ අධිස්වාභාවික ඒ කියන්නේ supernatural කියලා කියනවා. short term නැත්නම් supernatural. මේකේදී ආහාර ජලය දෙකම ගන්නෙ නේ. සමහරට දවස් 7ක් වෙන්න පුළුවන්, දවස් 3ක් වෙන්න පුළුවන්, දවස් 5ක් වෙන්න පුළුවන්, නැත්නම් දවස් 40ක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට උපරිම දවස් 72යි අපේ ශරීරයට ඉන්න පුළුවන් වතුර නැතුව ඒ පැය 72කින් පස්සේ වතුර ලැබෙන්නේ නැත්නම් අපේ මොලේ තියෙන ශෛල්‍ය ටිකින් ටික ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි විද්‍යාව කියන්නේ. හරි? එතකොට දවස් පැය 72කට වඩා ඔබ දවස් 7ක වතුරක් නැතුව ඔබ ෆාස්ටිං එකක් කරනවා කියන්නේ ඒක වැටෙන්නේ අධිස්වාභාවික. ඒ කියන්නේ supernatural fasting එකට තමයි ඒක වැටෙන්නේ. යන්නේ. අයිති වෙන්නේ. පළවෙනි එක මෝසස් දින 40ක් නිරහරව සිටියා. නික්මයාම 24:18 34:28. ඔක රෙෆරන්ස් බයිබල් පද විතරයි. බයිබල් පද මං ගෙනාවෙන අවශ්‍ය නම් ඔබ ලියාගෙන ඉතින් කියවන්න ඔබ දන්නවා. වතුර බිව්වෙත් නැහැ, කැම කෑවෙත් නැහැ දවස් 40. හරි? ඒක supernatural fasting. ඊළඟට මෝසස් දින 40ක් නික්මයාම. එලියා දින 40ක්. ඒක රාජාවලිය 19:8. දවස් 40ක් වතුර සහ කැම දෙකම නැති supernatural fasting එක. එස්තර් දින 3ක්. එස්තර් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. සමාවෙන කවුරුයි බයිබල් ඉංග්‍රීසි බයිබල් එක රිෆර් කරනවා නම් මම ඉංග්‍රීසි වලින් කිව්වේ නැහැ. මොහිතේ වටික කියන්නම්. ඉතින් මේ supernatural fasting එක මම short term නැත්නම් long term වෙන්න පුළුවන්. ඒක ඔබ ආත්මිකව ඔබ දෙවියන් වහන්සේ තුල කොයිතරම් ශක්තිමත්ද දෙවියන් වහන්සේත් එක්ක ඔබ තීරණය කළා දවස් ගානකට කීයද යන්නේ කියන එක ඔබ තීරණය කරන්න. හරි? ඊළඟට නිතිපතා නිරහරව සිටීම. ආහාර නැත ජලය පමණක් වඩාත් පොදුය. මේ කියන්නේ regular fasting එක. supernatural fasting එක නෙවෙයි මේකට කියනවා regular fasting. ඒ කියන්නේ නිතිපතා අපි සාමාන්‍යයෙන් හැම වෙලේම අපි දැන් ගොඩාක් බහුලව කරන ෆාස්ටිං එක තමයි අපි වතුර බොනවා නමුත් කෑම කන්නේ. වතුර බිව්වට කමන්නේ ෆාස්ටිං කරද්දී. හැබැයි බර කියන හොඳ තික් බීම එකක් හොඳ ස්මූති එකක් ඒ වගේ බිව්වම ෆාස්ටිං එකක් නෑ. ඒක බඩ පිරීලා හොඳ. හරි. මම ෆාස්ටිං කරනකොට හොඳ ස්මූති එකක් හදලා බිව්වා. වැඩක් නම් පොඩි කිරි වැටිලා හොඳට පළතුරු වැටිලා ෆාස්ටිං එක නෑ. හරි. වතුර බොන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනා කියලා කියන්නේ ලූක් 2:37 අෂර් ගෝත්‍රයේ කියන්නේ යාකෝබ්ගේ 8 වෙනි පුත්‍රයා වෙන අෂර් කියන ගෝත්‍රයෙන් ආපු එක්තරා කාන්තාවක් යා ප්‍රොෆෙටවරියක් ලූක් 2:37 විතරයි එයා ගැන සඳහන් වෙලා තියෙන්නේ. එයා ජේසුස් වහන්සේ ගැන අනාවැකියක් කිව්වා කියලා. එයා ජේසුස් වහන්සේව දැක්කට පස්සේ තමයි මැරුණේ. එයා තමත් වයස්ගත විතු කාන්තාවක්. එයා නිතරම දෙවියන් වහන්සේ තුල ෆාස්ටිං කියන්නේ නිරහරව සිට යාඥා කළා. ඒක අපි දකිනවා ලූක් තුමා ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ලූක් 2 වෙනි පරිච්ඡේදය ඔබ කියවොත් ඔබට ඒ ගැන එයා ගැන දැනගත්තා කි වැඩි විස්තර. යේසුස් වහන්සේ දින 40ක්. එතකොට දැන් යේසුස් වහන්සේ දින 40ක් නිරහරව සිටියා. දින 40ක් සහ රාත්‍රී 40ක් කියලා කියනවා. මේ ඒකදී යේසුස් වහන්සේ ඇවිත් ලූක් 4:2 book of Luke chapter 4 verse 2 උන්වහන්සේට බඩගිනි විය කියලා විතරයි එතන ලියලා තියෙන්නේ. ඒක නිසා බයිබල් විශාරදයෝ ඒගොල්ලෝ නිගමනයකට එනවා ජේසුස් වහන්සේ ඒ දවස් 40 දී වතුර බිව්වා කෑම කෑවේ නැහැ. උන්වහන්සේ කිව්වා නම් සමානට මට උන්වහන්සේට තිබා විය පිපාස විය බඩගිනි විය කියලා කිව්වොත් ඒ කියන්නේ දෙකම උන්වහන්සේ අනුභව කරලා නැහැ. දවස් 40ම supernatural fasting එකක් කළා. නමුත් උන්වහන්සේ බඩගිනි විය විතරයි කිව්වේ. ඒ කියන්නේ උන්වහන්සේට තිබා වුණේ නැහැ බුදු වතුර බීපු නිසා කියලා. ඒගොල්ලෝ විශ්වාස කරනවා. මම නමුත් ඒවට හේතු සාධක නැහැ. මගේ සෙනෙවන්තය මමත් දන්න දේ ඉගෙන ගත්ත දේ තමයි ඔබට කියන්නේ. දාවිත් කෙටි කාලින සහ දීර්ඝ ඒ කියන්නේ extended දීර්ඝ කියලා කියන්නේ extended meeting විතර නියමිත වේලාවක් නොමැත. ඒ කියන්නේ එයා හරියටම දවස් 7ක් කරා අන්නා දවස් 3ක් කරා මොසස් දවස් 40ක් කරා ජේසුස් 40ක් කරා කියලා එහෙම નિયમિત කාලයක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. නමුත්
කෙටි කාලින සහ ඒවා තව එක්ස්ටෙන්ඩ් කරලා කියන දීර්ඝ වශයෙන් විටින් විට දාවිත් රජතුමා නිරහර විටියා. ඒකට රෙෆරන්ස් බයිබල් පද තමයි 2 සාමුවෙල් 12:16 ගීතාවලිය 109:24 2 Samuel chapter 12 verse 16 Psalms 109 verse 24 මේ දාවිත් රජතුමා නිරහරව ඉතිපු ඒ රෙෆරන්ස් බයිබල්. ඊළඟට නිතිපතා නිරහරව සිටීම ආහාර ප්‍රකාශිත උපවාසය නිරහරව සිටීම ප්‍රකාශිත උපවාසය කියන්නේ දැන් සමාන්ට අපි සභාවේ කියනවා දැන් අපි ඉන්න FCM සභාවේ පාස්ටර් ප්‍රකාශ කරනවා මේ ඉරිදා අපේ තියෙනවා ෆාස්ටිං ප්‍රේයර් එකක් අපි ඔක්කොමලා ෆාස්ටිං ඉඳලා අපි ප්‍රේ කරනවා කැමති අය ජොයින් වෙන්න පුළුවන් කියලා අනවුන්ස් කරනවා ඒ ෆාස්ටිං එක. එතකොට සභාවටම අනවුන්ස් කරාපුවාම සභාවේ ඉන්න අයට පුළුවන් ඒකට සහභාගී වෙන්න. කවදාකවත් කවුරක්වත් බල කරලා නැහැ පාස්ටර් ඒ වගේ කවදාකවත් බල කරලා නැහැ. ඔබ සත්‍යාවෙන් දෙවියන් වහන්සේට ආදරේ මම දෙවියන් වහන්සේ නිසා මේ ෆාස්ටිං එක කරන්න කියලා තමයි ඔබ වෙන්නේ. එතකොට ෆාස්ටිං කරද්දී ෆාස්ටිං වල දැන් අපි ඉගෙන ගත්ත ජේසුස් වහන්සේ අපිට නිරහරව සිටින්න කිව්වා. ෆාස්ටිං කරද්දී දෙවියන් වහන්සේ ඊයේ අද සදාකාලෙටම එක වගේ නොවෙනස් වෙන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට ෆාස්ටිං කරන එකේ මම දෙවියන් වහන්සේගේ හිත වෙනස් කරනවා. නැත්තම් සිංහලෙන් සරලව කියනවා නම් අත අඹරනවා. අඹරලා යමක් ඉල්ලගන්න නේද? නෑ එහෙම වෙන්නේ නෑ. බුදුන් වහන්සේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මම. මාව ඩිසිප්ලින් එකකට ගේනවා. මගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව තියෙන දේවල් ඒකට විරුද්ධව මට නොකර සිටින්න දේවල් වලින් ඈත් වෙන්න තව ආත්මිකව ශක්තිමත් වෙන්න බලවත් වෙන්න වර්ධනය වෙන්න තමයි මේ ෆාස්ටිං එකක් මම කරන්නේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆාස්ටිං එකක් තුළින් අපි කියමු අපි දකිනවා යේසුස් වහන්සේ කන්දර නැගපු වෙලාවේදී තාත්තා කෙනෙක් මේ කියන්නේ අපස්මාර රෝගයක් තියෙන පුතෙක්ව ගෙනල්ලා ගෝලිය සුව කරන්න හැදුවාම සුව කරන්න බැරුව ගියා. යක්ෂයා දුරු කරන්න ජේසුස් වහන්සේ ආවිල්ලා මොකද්ද ප්‍රශ්නේ කිව්වම ජේසුස් වහන්සේ ඒ ගෝලු සාබීරි ඒ ආත්මය දුරු කරලා එයාව අපස්මාර රෝගිය සුව කරා. ඊට පස්සේ ගෝලිය පැත්තකින් අහලා යේසුස් වහන්සේ ගාව මේ අය අපිට කරන්න ඕනේ ඔබ වහන්සේ කරේ කිව්වම කිව්වා යාඥාව නිසා නිරාහාරයෙන් තමයි මේක සිදු කළේ කියන දේ කියලා. ඒ අයියේ නිරාහාරව සිටීමේදී මගේ ආත්මය තව ශක්තිමත් වෙනවා, ප්‍රාණය දුර්වල වෙනවා. ප්‍රාණය කියන්නේ මාංශය කියන දේ නැත්තම් ප්‍රාණය කියන දේ තමයි හැම වෙලෙම ඒ උඩුඟුකම සහ ඒ ඇලුම් වෙන්නේ ලෝකෙට. දැන් ඒ උඩුඟුකම කියන ප්‍රයිඩ් එක කියන දේ කොටස් තුනකට අපි ගත්තොත් එහෙම එකක් තමයි මට දැනෙනවා. මම දන්නවා. මට ඕනේ. නේ? මට දැනෙනවා. මම දන්නවා. මට ඕනේ. හැම වෙලෙම මට දැනෙනවා මම දන්නවා මම කියන දේ යටපත් වෙනවා. ස්වාමින් වහන්සේට ඉඩ දෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය ස්වාමින් වහන්සේගේ දේ මගේ ජීවිතේ ඉෂ්ට වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා. උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවා. උන්වහන්සේ මොනවද කරන්න කියන්නේ? ඒ දෙයට අපි තව යටහත් වීමෙන් අවනත වෙන්නේ. ඉතින් බොහෝ ක්‍රිස්තියානි අය ෆාස්ටිං කරන්න ඕනේ කියලා දැනගෙන මේක ක්‍රියාවෙන් එක කරන්නේ නැත්නම් ඒක බොහෝම පසුබැටවීමක්. ඒ කියන්නේ පිටිපස්සකට පසුබැටවීමකට තමයි ලක් වෙන්නේ. මොකද ඒ දේ කරන්නේ නැති නිසා. ඉතින් සමහර අය මට මේ ෆාස්ටිං කරන්න බෑනේ අමාරුයි නේ කියලා. අපි බලමු. එවිට යොෂපත් 2 ලේකම් 23 ප්‍රකාශිත උපවාසය. 2 Chronicles chapter 20 verse 3 එවිට යොෂපත් බයවි ස්වාමින් වහන්සේ සේනාවට සොයන්ට සිත යොමු කර යුදා මුළුල්හි උපවාසයක් ප්‍රකාශ කළේ. ඉතින් මුළු යුදා මුළුල්ලේම ප්‍රකාශ කරා රජතුමා මොනවාද උපවාසයක් හැමෝම ෆාස්ටිං කරන්න ඕනේ කියලා. ඇයි එවිට යොෂපත් බයවි ස්වාමින් වහන්සේ සොයන්ට සිත යොමු කරන පිණිස සොයන්ට. එතකොට ෆාස්ටිං එකේදී මම තව දෙවියන් වහන්සේව සොයනවා. දෙවියන් වහන්සේගේ අගේ ස්පිරිචුවල් නැත්නම් ආත්මික ජීවිතය තව වර්ධනය වීමක් වෙනවා. අර්ධ නිරහරව සිටීම. ඒ කියන්නේ පාර්ෂුවල්. ඒ කියන්නේ පාර්ෂලි ෆාස්ටිං කියලා කියනවා. ඒක අපි දකිනවා පරණ ගිවිසුමේ දානියෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3
book of Daniel chapter 10 verse 1 to 3 and chapter 12 තුලසින පරිච්ඡේදයේ ඒගොල්ලෝ මස් මාළු වලින් වැළකීලා එළවලු විතරක් කෑවා ඒගොල්ලෝ. ඒ partial fasting කියලා කියනවා අර්ධ නිරාරව. ඇත්තටම අලුත් ගිවිසුම ඇටියට අපි මේ fasting එක කරන්නේ නැහැ. ඒ fasting එක අන්‍ය ජාතිකයන් කරනවා. ගොඩාක් මේ ඉන්දු ආගමේ අය කරනවා ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ මස් මාළු කන්නේ ආදට. හැබැයි හොඳට ගිහිල්ලා තෝසේ ඉතලි කොමතර කාලාවිල්ලා මේ බටර් පිරිලා ඉන්නවා. හැබැයි fasting මොකද fasting ඇවුවත් නෑ මස් මාළු කන්නේ ආද. හැබැයි අනිත් ඉතින් මම දන්නේ මොනවා වගේ. නමුත් දානියෙල් පොතේ අපි දකින එවැනි fasting එකක් කරා. ඔව් යම්කිසි හේතුවක් නිසා ඒ වගේ දෙයක් ඔව් කරේ. හරි. ඊළඟට නිර්හාරව සිටීම පරණ ගිවිසුම සහ නව ගිවිසුමේ පුරුද්දකි. නිර්හාරව සිටීම පරණ ගිවිසුම දක්වා පරණ ගිවිසුම සිට මෝසස් සිට අපි දක්වා මෝසස් එලියා දාවිත් හැමෝම පරණ ගිවිසුමේ නිර්හාරව සිටියා. සහ අලුත් ගිවිසුමේ ජේසුස් වහන්සේ පටන් ගන්න උන්වහන්සේගේ සේවය ඉස්සෙල්ලාම පටන් ගත්තේ කොහොමද? දවස් 40ක් නිර්හාරව ඉඳලා තමයි උන්වහන්සේ පටන් ගත්තේ. ඉතින් උන්වහන්සේම ආදර්ශයක් වෙලා අපිට පෙන්වුවා. එතනින් එහාට අපිට වාද විවාද කරන්න ඉතුරු වෙලා නැහැ. මොකද ජේසුස් වහන්සේම පෙන්වුවා මේ ෆාස්ටිං කරන්න ඕනේ බ්‍රදර් සිස්ටර් අහගන්න කියලා උන්වහන්සේ කිව්වා. නොකර කියන්නේ අභ්‍යන්තර ෆාස්ටිං කරද්දී මොකද්ද අභ්‍යන්තරව මට සිදු වෙන්නේ? අවධානය වෙනතකට යොමු නොකර දෙවියන් වහන්සේ සෙවීම සඳහා ගුණාත්මක කාලයක්. ඒ කියන්නේ හොඳ ටයිම් එකක් උන්වහන්සේ සමග ෆාස්ටිං කරද්දී අනිවාර්යෙන් ප්‍රේ කරලා යුතුයි. නැත්නම් බඩගිනි හිටියා වෙනවා. ඉතින් අවධානය වෙනතකට යොමු නොකර. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙතටම මගේ ફોකස් එක තියාගෙන දෙවියන් වහන්සේව සෙවීම සඳහා හොඳ කාලයක් මම වෙනම කරනවා. අපි කරනවා නමුත් ගොඩාක් වෙලාවට අපේ මනස එහෙම දුවනවා. ගොඩාක් දේවල් ගැන කල්පනා වෙනවා. දැන් හවසට කරන්න ඕන දේ කල්පනා වෙනවා. හෙට කරන්න ඕන දේ කල්පනා වෙනවා. ඒ කියන්නේ අපේ මනස එක තැනක නැහැ. මේ ඒ නිසා ඒ ඔක්කොම අමතක කළා වෙනස් උන්වහන්සේ කරේ ෆුල් ફોකස් එක. අභ්‍යන්තර දෙවෙනි එක මාංශය දමනය කර සහ නිහඬව තබා ගැනීම. ඒ කියන්නේ මගේ සියලුම මාංශ ක්‍රියාවන් මඩ පවත්වලා ඒවා නැහැ ඒවට මං ඉඩ දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ දේවල් ආත්මික දේවල් සහ නිහඬව තබා ගැනීම කියන්නේ මගේ ක්‍රියාවන් මම කතා කිරීම කෙනෙකුට ප්‍රතිචාර දක්වීම කොහොමද මේකවල් කරන්නේ ඒ ඔක්කොම වෙනස් විය යුතුයි. ජේසුස් වහන්සේගේ ස්වරූපයට මම වෙනස් විය යුතුයි. ඒකට මම තමයි නිර්හාරව සිටින්නේ. දැන් මේ ඔක්කොම මට මගේ ඇතුළාන්තයේ වෙන දේවල්. ඉතින් අපි බලන 1 කොරින්ති 9:27 කියන නමුත් මාගේ ශරීරය දමනය කර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි කාලසිකවත් මම එපා කරනු නොලබන පිණිසයි කියලා. කොයි ලෙසකින්වත් මාව එපා කරනු නොලබන පිණිසයි කියලා. ඒ කියන්නේ අපි යමක් කරලා අපි ඒකට නිකන් ආඩම්බර වෙලා දේවල් මේවා කරන්න නැතුව පෞල්තුමා ඉගෙන ගත්ත දේ තමයි හැම වෙලේම මගේ ශරීරය. ඒ කියන්නේ මාංශයෙන් එන්නේ මං කිය ප්‍රයිඩ් එක. ඒ තුනක් මම දන්නවා මට පුළුවන් මම තමයි මට ඕනේ කියන දේ දමනය කරන්න එපා. ඒක නෙවෙයි ස්වාමින් වහන්සේට දෙනවා. මම පටන් ගත්තත් ඒක තමයි කිව්වේ ස්වාමින් වහන්සේට තමයි මේ හැම ගෞරවයක් මහිමයක්. ඉතින් ඒ කරන්න මොකද කරේ දමනය කරන්න ෆාස්ටිං කරන අතුලාන්තය ආත්මික දැනුවත්භාවය වැඩි දියුණු කර ගැනීම. මම ඉගෙන ගත්ත මගේ ආත්මික ජීවිතය මගේ ආත්මික දැනුම තව මට වැඩි දියුණු කරගන්න මම මේ වෙලාව කාලේ බයිබල කියවද්දී ෆාස්ටිං කළා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දන්න තෙලිදරව් ඔබට එළිදරව් කරා. ඔබම හිතයි ශාමිච්චර කාල බයිබල කිව්වට මම මේ කොටස් දැක්කේ නෑනේ. මේ වගේ දෙයක් මෙතන කියනවනේ ලස්සන නේ කියලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට තව එළිදරව් කරා. ඊළඟට බාහිරව දෙවෙනි එක බාහිරව සිදුවීම් මොනවාද සිද්ධ වෙන්නේ? යසායා 58:6 මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදා හැරීමත් වියගාවේ බැඳුම් ලිහිමත් බලාත්කාරයේ විඳින්නන් නිදහස් කර හැරීමත් සියලුම වියගස් නොබලා විසින් කඩා දැමීමත් නොවේද කියලා. පිටස්තරව සිදුවීම ඔබ යාඥා කරනවා දැන් නිර්ආහාරව සිට ඔබ යාඥා කරනවා ඔබ තුල ආත්මය දෙවියන් වහන්සේ තුල ඔබගේ ආලේපය වැඩි වෙනවා ඔබ තුල දෙවියන් වහන්සේ යම් කිසි දීමනා තිබෙනවා ඒ gift operate වෙනවා එතකොට ඔබ යම් කිසි කෙනෙක් වෙනුවෙන් යාඥා කරනවා එයාගේ ප්‍රශ්න වෙනුවෙන් ඔබ යාඥා කරද්දී ස්වාමින් වහන්සේ එයා නිදහස් වෙනවා එයාගේ බැඳුම් වලින් එයා නිදහස් වෙනවා ඒ දේවල් වලින් එයා
ආශිර්වාද ලැබෙනවා. එයාට පිළිතුරු ලැබෙනවා. එයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා. එයා කාලාන්තර තිස්සේ මේ පිළිතුරක් නැති සිටින එයාට පිළිතුරු ලැබෙනවා. මේ හැම දෙයක්ම ඔබ නිර්හාරව සිට යාඥා කරද්දී මේ කාටද මේ තව පිටස්තර තව කෙනෙකුට සහ තව දෙවියන්ට. ඊළඟට දුෂ්ටකමේ විලංගු මුදා හැරීම. අපි බැලුවා ඒක දුෂ්ටකමේ විලංගු කියලා කියන්නේ යම් යක්ෂයා යම් කිසි දේවල් වලින් බඳවා සිටිනවා. ඇබ්බැහිකමක් වෙන්න පුළුවන්, වෙනත් පුරුද්දක් වෙන්න පුළුවන්, නැත්නම් අනියම් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඒ යක්ෂයා බඳ සිටින දේවල් තුළින් නිදහස් කිරීමට නිකන් නිදහස් වෙන්න නැත්නම් යාඥාවක් කළා. අපි නිර්හාරව සිට අපි යාඥා කරන කල ඔබගේ බලය වැඩි වෙනවා. ඔබ දන්නවා ඊට ඔබට අනකරන්න ඔබට ආධිපත්‍ය තව ඔබට වැඩි වෙනවා. අධික බර ඉවත් කිරීම. ඒ කියන්නේ වේසව බරවසුලන සියරණ මාවෙතරින් මම සාහනෙ දෙමි කියලා ජේසුස් වහන්සේ කිව්වා. ඔබගේ ප්‍රශ්න කරදර පීඩා නිසා ඔබ බරව සිටිනවද? මේ දේවල් වෙනුවෙන් මේ අය වෙනුවෙන් ඔබ යාඥා කරනවද? ඔබටම ඔබ ඒ වගේ දේවල් තියනවද? ඉරහරව යාඥා කරන්න ඔබ දෙවියන් වහන්සේ ඔබව ඒ වයින් රිලීස් වෙනවා. පීඩිතයන් නිදහස් කිරීම. යම් කිසි කාලාන්තරයක් තිස්සේ යම් කිසි පීඩාවක් තුලින් යනවා. එයාගේ පීඩාව ආවල් දෙයක්. ඒක මොනෝ දෙයක් වෙන්න පුළුවන්. සමාට ආර්ථිකව වෙන්න පුළුවන්. සමාට පවුලේ සමගිය වෙන නිසා වෙන්න පුළුවන්. නැත්නම් රැකියාස් කරන ස්ථානෙ වෙන්න පුළුවන්. එයා ඒක නිසා හරි පීඩාවටපත් වෙලා කියලා. ඒ පීඩාවෙන් එයාව නිදහස් කිරීම. අපි යාඥා කරා නමුත් පුළුවන් තව කෙනෙක්වත් එකතු කරගෙන අපි දෙන්න අද දවසේ නැත්නම් අවල් දවසේ නිරාහාරව ඉඳලා මේ වෙනින් අපි මොරගසමද දිවයන් මාතර යාඥා කරමුද කියලා අපි එක්සිට් වෙද්දී මේ දේවල් වෙනවා. සෑම වියගහක්ම කඩා දැමීම. වියගස් ඔබ දන්නවා ඒ යක්ෂයා විසින් බඳවා සිටින වියගස්. ඒ දුෂ්ටකමේ විලංගු වගේ වියගස් බඳවා සිටින සියලු වියගස් වලින් කඩා දැමීම. නිර්හාරව සිටීමේ ක්‍රියාකාරකම්. යෙසායා 58:7. බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදා දීමත් ගයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත් නිර්වස්තරව කෙනෙක් දුටු විට ඔවුන්ට ඇඳුම් දීමත් නුඹේ නැතිනාස්ති නැසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද නයන්ගේ. එවිට නුඹේ එළිය පහන් වේලාවේ මෙන් උදාවන්නේය. දැන් නිර්හාරව සිටීමේ ක්‍රියාකාරකම. නිර්හාරව සිටීමේ ක්‍රියාකාරකම බඩගිනි ඇත්තන්ට නුඹ කෑම බෙදා දීමත් ගයක් දොරක් නැති අසරණයන්ට නුඹ විසින් නුඹේ ගෙදර. ඇත්තටම මේ 58:7 කියන විදියට තව දෙයක් තමයි අපි නිර්හාරව සිටියාම අපි කියමු අද දවසේ මම ෆාස්ටිං හිටියා. අද දවසේ උදේ කෑමට මට වියදම් වුණේ නැහැ. දවල් මම කෑවේ නැහැ, වියදම් වුණේ නැහැ. හවසට මම කනවා. නමුත් ඒ දෙක මුදල් පැත්තෙන් බැලුවොත් ඒක ඉතුරු වුණා. නමුත් ඒක මට පුළුවන් නම් ඒක එකතු කරලා අරගෙන මම ගිහිල්ලා ඔය ඕන තරම් සුපර් මාකට් ඉස්සරහ අපිට දුප්පත් මිනිස්සු ඉන්නවා, හිඟමන් ඉන්න මිනිස්සු ඉන්නවා. කෑම එකක් අරගෙන මුදල් නෙවෙයි. කෑම එකක් අරගෙන ඒ කෙනාට දෙන්නේ එදා දවසේ. ඇත්තටම මේ 58:7 කියන විදිහට ඒ ෆාස්ටිං එක සම්පූර්ණ වෙනවා. ගොඩක් දේවදාසයෝ ඒ වෙනුවෙන් දේශනා කළා තියෙනවා. ඒගොල්ලෝ අත්දැකලා තියෙනවා. එදා දවසේ පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සමහර වෙලාවට ඔබට එළියට යන්න බැරි වෙයි. නමුත් ඒ දේත් ඔබ කරනවා නම් ඇත්තටම දෙවියන් වහන්සේ තුළ ඔබ යම්කිසි ක්‍රියාවක් නිර්ආහාරව සිටියා වගේම තවත් ඉහළ මට්ටමක ක්‍රියාවක් ඔබ කරනවා ඇත්තට මේක. ඉතින් ඇත්තටම ඔබට විතන් වුණේ නැහනේ. එහෙම වුණත් ඒත් අපි දෙන්න අපි කැමතියි. ඉතින් ඒක කරනවා නම් ලොකු දෙයක් ඔබ. ඊළඟට නිර්ආහාරව සිටීමේ විපාක. දැන් නිර්ආහාරව සිටීමේ ක්‍රියාකාරකම අපි දැක්කා. අපි නිර්ආහාරව සිටිද්දී අපි අනිත් අය වෙනුවෙන් අනුකම්පාව ඇති වෙනවා. ජේසුස් වහන්සේගේ ඇස් දෙකින් අපි බලන්න දකිනවා. එතකොට ඒ අඩුපාඩු තියෙන අය නැති අයට අපි කියලා නිකන් හරි ගිල්ලවා ඉන්න ඉනම් විතරට වෙලා ඉන්න ෂේප් එකේ ඉන්න කියලා කියන්නේ නැතුව අපි ඒ කෙනා වෙනුවෙන් අපි තවත් නිර්ආහාරව සිට අපිට කරන්න පුළුවන් දෙයක් කරලා අපි යාඥා කර යුතුයි කියන එක තමයි පැහැදිලි ලෙස කියන්නේ. නිර්ආහාරව සිටීමේ විපාක මොනවාද අපිට ලැබෙන විපාක? යෙසායා 58 සිට 8 සිට 14. Book of Isaiah chapter 58 verse 8 to 14. මම පද කීපයක් ගෙනාවේ ගොඩක් තියෙන නිසා එවිට නුඹ එළිය පහන් වේලාවේ මෙන් උදාවන්නේය. නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය. ස්වාමින් වහන්සේගේ තේජස නුඹට
නුඹට පස්සෙන් එන්නේ එවිට නුඹ යාඥා කරන්නේය ස්වාමින් වහන්සේ උත්තර දෙනසේක නුඹේ මුරගසන කල්ලි මම මෙහියයි උන්වහන්සේ කියනසේක නුඹේ විපාකද ඇඟිල්ල දික් කිරීමද දුෂ්ට ලෙස කතා කිරීමද නුඹේ වෙතින් පහ කරන්නේ නම් බඩගිනි ඇත්තන්ට කෙරේ කරුණාව පෙන්වා අසරණ ප්‍රාණය තෘප්තියට පමුණවන්නේ නම් අඳුරේ නුඹේ එළිය නැගී එන්නේය නුඹේ කලවරකම ඉරමුදුන් වේලාවේ මෙන් වන්නේය ස්වාමින් වහන්සේ නිතරම නුඹට මඟ පෙන්වා එළිය නැත් අන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණවා නුඹේ ඇටද ශක්තිමත් කරනසේක නුඹේ වතුර ඇති උයනක් මෙන් දිය සිඳී නොයන්නා උල්පතක් මෙන් වන්නේ තව 12 13 14 කියවන්න එතනදී එදික මම නැවතුවා ඉතින් දිව්‍යන් වහන්සේ මොනවද කියන්නේ නුඹේ එළිය පහන් වේලාව මෙන් උදාවන්නේ ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදය නුඹට පස්සෙන් එන්නේ ස්වාමින් වහන්සේගේ තේජස නුඹට පස්සෙන් එන්නේ මම කලින් ඔබට කිව්වනේ අපි පස්සෙන් යන්න ඕනේ නැහැ උන්වහන්සේගේ දේවල් අපේ පස්සෙන් එනවා හොයාගෙන ඔබට ආශිර්වාදය ඔබට හොයාගෙන එනවා මම ගිහිල්ලා එතන යාට විරුද්ධව යා මට විරුද්ධව කරා කියලා අප්සෙට් වෙලා යාට විරුද්ධව දේවල් කියලා අප්සෙට් වෙලා යා වෙලා එහෙම වෙන්න ඕනේ ඔබයිමයි දිව්‍යන් වහන්සේගේ ජයග්‍රාහක දරුවෝ කරන අය කරයි ඒවට විපාක ස්වාමින් වහන්සේ දෙයි අපි ටිකට කලින් බැලුවා ඔබ ඒව ගැන වොරි වෙන්න ඔබ ඇවිල්ලා නිර්හාරව සිට යාඥා කරන්න දිව්‍යන් වහන්සේ ඔබට වෙන් කරපු දේ කාටවත් ගන්න බෑ උන්වහන්සේ ඔබට වෙන් කරපු දේ ඔබට අනිවාර්යෙන් ලැබෙනවා ඊළඟට නිර්හාරව සිටීමේ විපාක යසාය 58 8 සිට 14 දෙවියන් වහන්සේගේ මහිමය සඳහා එලිදරව් වේ ඔබගේ වනු ඇත උන්වහන්සේගේ මහිමය සහ එලිදරව් ඔබගේ වන්නේ 1 යෝහන් 1:5 ගීතාවල 119 130 1 යෝහන් 1:5 කියන අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නා වූ නුඹලාට දන්වන්නා වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත් කියනවා. ඉතින් අප තුල තියෙන ආලෝකය කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. ඒක තව ආලෝකය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔබ යාඥා නිරාරව යාඥා කාලය ගත කරන්න. ගීතාවල 119 130 ලියා ගන්න කියවන්න. ඊළඟට සෞඛ්‍ය යහපත් වනු ඇත. කියන්නේ ඔබගේ සුවය ඔබ යම් කිසි කාලාන්තරයක සුවය යනවා නම් නිරහරව යාඥා කරන්න ඔබව හොඳ සුවයටපත් කරන්න. මට සමා වෙන්න අන්තිම පන්ති නිසා මට විනාඩි 5ක් වැඩිපුර දෙන්න කමන්නේ පාස්ටර්. ඔව් මේ ඉවර කරමු අපි වැඩි නැහැ. චුට්ටයි තියෙන්නේ. නිරහරව සිටීමේදී විපාක. ඒ සෞඛ්‍ය තත්වය යහපත් වනු ඇත. ධර්මිෂ්ඨකම ඔබේ මාර්ගය සෝදානම් කරයි. ධර්මිෂ්ඨකම ඔබගේ මාර්ගය සූදානම් කරයි. දෙවියන් වහන්සේ ගීතාවල 119 105 මොනවද කියන්නේ? ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඉතින් හරි මඟ පෙන්වීම මොනවාද මං ඊළඟට කරන්න ඕනේ? මේ යන දේ හරිද? මං කරන දේ හරිද? ඒ කෙනා ගේන මේ ප්‍රොපෝසල් එක හරිද? ඒ බිස්නස් ප්ලෑන් එක ඒ විදියද? ඒකට මම සල්ලි දාන්න ඕනද? දැන් මේ වෙලාවේ ජොයින් වෙනවද නැද්ද? මේ දේ කරනවද? මේ විවාහය ඇත්තටම දෙවියන් වහන්සේගෙන් එන්නේ. මේ හැම දෙයක්ම උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේ හරි මාර්ගය උන්වහන්සේ අපිට පෙන්නනවා. හරි ඩිසිෂන් එක ගන්න උන්වහන්සේ උදව් කරනවා අපි ෆාස්ටිං ප්‍රෑ කරද්දී. දෙවියන් වහන්සේ ඔබේ පලිහා ආරක්ෂා වනු ඇත. නික්මයාම 14:19 ඒ කියන්නේ වලාටඹත් රාත්‍රියේ දවල් කාලේ වලාටඹත් රාත්‍රියේ ගිනිටඹත් ඒ සෙනඟට පිටිපස්සෙන් ගිහිල්ලා ඒගොල්ලන්ව ගාඩ් කරා. මොකද පාරාවෝ හොඳම තියෙන රත 600යි සානිත් රතත් අරගෙන මේගොල්ලන්ව මගදී මේගොල්ලෝ ඉන්නවා කියලා දැනගෙන මරන්න ඕනේ කියලා ඉසී කල්පනාව ආපු වෙලාවෙදී එද්දි දෙවියන් වහන්සේගේ බලාටඹත් ගිනිටඹත් ගින් මේගොල්ලන්ගේ පිටිපස්සේ හිටගෙන බ්ලොක් කරා ඒගොල්ලන්ව ආරක්ෂා. ඉතින් දෙවියන් වහන්සේගේ ඵලිය නිතරම ඔබව ආරක්ෂා කරන ඔබ ආරක්ෂිතව සිටින්නේ. පස්වෙනික ඔබ ඇමතු විට දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙනවා ඇත. ඔබ යාඥා කරන කල්ලි ඔබ නිර්හාරව සිටිත. හැම වෙලේම නෙවෙයි සතියක දවසක් ඔබ නියම කරගන්න. ඒ වගේම සභාවෙත් දවසක් නියම කරලා තිනවා නම් ඒකටත් ඔබ ජොයින් වෙනවා නම් කරන්න. ඒක ගොඩාක් වටිනවා. එහෙම සභාවෙන් එහෙම දවසක් නැත්නම් ඔබ දවසක් තීරණය කරගන්න අවල් දවසේ මම කරනවා කියන දේ. ඉතින් දෙවියන් වහන්සේ ඉඳලා යාඥා වලට ඉක්මනට පිළිතුරු ලැබෙනවා.
දෙවියන් හයවෙනි එක දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වනු ඇත ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔබ වටා ඇත. ඉතින් දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා හරි දේ කරන්න. ඒ නිසා ඒකෙන් උන්වහන්සේගේ ආශිර්වාදය නිතරම ඔබ වටේ තිබෙනවා ඊළඟට. නිර්හරව සිටියේදී අපේක්ෂා කළ යුතු දේ. මොකද්ද මම ෆාස්ටිං කරද්දී මට මොනවද වෙන්නේ? පළමු දින 3 කුසගින්න. පළවෙනි දවස් 2-3 ඔබට බඩගිනි තේරෙයි. හොඳටම. හරි? විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම. විෂ ද්‍රව්‍ය කියලා මම ලිව්වේ සිංහලෙන් සමාවෙන්න ටොක්සින්. අපේ ශරීරවල නම් කිසි ටොක්සින් තියෙනවා කියලා කියනවානේ. ඉතින් මේ සයන්ටිෆිකලි කියන්නේ විද්‍යාව පැත්තෙන් අපි ගත්තොත් එහෙම ඔබ ෆාස්ටිං කරලා කෑම කන්නතෝ ඉන්නද්දී ඔබට විද්‍යාව පැත්තෙන් මොනවාද ඔබට සිදුවෙන යහපත් දේවල් පළවෙනි දවස් 2-3 ඔබට බඩගින්න තීරේ ඒ මොකද මේ වෙලාවේදී නමුත් ඒ වගේම අපේ ශරීරයේ තිබෙන ඉතුරු වෙලා තිබෙන ටොක්සින් කියන ඒ විෂ ද්‍රව්‍ය නැත්නම් අමු ඒ අනවශ්‍ය දේවල් ඉවත් වෙයි. තවත් කියන්නේ ඉවත් වෙයි ඊළඟ දවස් කියන්නේ 3කින් පස්සේ තවත් ඉස්සරහදයක් සමග කියන්නේ සමාන මේ 9 කියලා වැටලා තියෙන වැරදි එක කමා එකක් ඉන්නවනේ පටන් ගන්න එකේ කමා එක මේ මොනවාද වෙන්නේ ෆාස්ටිං ඉන්නද්දී සමහර වෙලාවට ඔබට ඉස්සරහදයක් වගේ පොඩ්ඩක් තේරෙන්න මොකද අර බඩගිනි නිසා පළවෙනි දවසේ නමුත් ඒක ඊට පස්සේ ශරීරය ඔබ පුරුදු වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ ඒක හිතන්න එපා මේකක් කියලා ප්‍රශ්නයක් කියලා. හැබැයි ඔබට කවුරු හරි වෛද්‍යවරයෙක් ඔබට කියලා තියෙනවා නම් ෆාස්ටිං කරන්න හොඳ නෑ මෙන්න කරන්න කියලා ප්ලීස් කරන්න එපා මම මේ කියන නිසා මේ පාඩම නිසා ඔබ කරලා මේ ගාවෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක යාඥා කළා ඔබ දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව මේ කරන දේ කරන්න. ඊළඟට ඔබේ භෞතික ශරීරය පිරිසුදු කිරීම අලුත් වැඩියා කිරීම සහ පූර්ණ ජීවනයක් කිරීම. කියන්නේ ඒ ඇතුළේ තියෙන දේවල් ෆ්ලෂ් වෙනවා. ඊළඟට ඒ වෙලාවේ ටයිම් එකට කැම එක වැටුනේ නැති වුණාම දැන් මුලේ සිග්නල් එකක් යවනවා උදේ 7ට මේ සෑන්ඩ්විච් එකක් කනවා කියලා. ඒතකොට මොලේ සංඥාවක් යවනවා බඩට අන්න 7 වෙනකොට අන්න සෑන්ඩ්විච් එකක් දැන් එනවා ඔයා ලෑස්ති වෙන්න කියලා. එතකොට අර ගෑස් එකක් රිලීස් කරනවා ඒක ලබාගෙන ඒකේ අවශ්‍ය කරන දේ කරන්න. ඒක නැති වුණාම මොකද කරන්නේ? ගෑස් එක වෙනස් විදිහකින් ෆ්ලෂ් වෙනකොට සමහර වෙලාවට ඒ වෛද්‍යවරයෙක් මම මේ දැනගත්තේ මේ දේ මේ ඒ අපේ අවයවයන් වල තියෙන දේවල් අර රැඳිලා තිබිච්ච දේවල් සමහර ඒවා ෆ්ලෂ් වෙලා යනවා. ඒ අර ටොක්සින් කියන දේ යනවා. ඒක වෙන්නේ ඒ වගේ නිර්හරව සිටියාම. හැබැයි දිගින් දිගටම කැම වැටෙද්දි අපි හිතනවලු දැන් මේ කැම කෑවම උදේ කාපු කැම ටික ගියා টয়ලට් එක කරා ඔක්කොම ක්ලියර් වුණා කියලා එම ක්ලියර් වෙන්නේ නැහැ. ඉතුරු වෙන කොටසක් තියෙනවලු යම්කිසි තැනක ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ නිර්හරවේදී ඒ සිදු වෙන දේ යනවා. එතකොට දැන් මේක දවස් 3ක් මොලේ සංඥාව දෙනවා. 12ට නොද බත්තිගානක් කියනවා අන්න එන්න යන්නේ ලෑස්ති වෙන්න කියනකොට අන්න ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ අර ગેස්ටිස් කියන අම්ලය නිකුත් වෙනවා. එතකොට තමයි කැම ටික ඩයිජෙස්ට් වෙන්නේ. ඒක එන්නේ නැහැ. ඊට පස්සේ සංඥාව දීලා දවස් 3ක් යනකොට බලනවා මේක හරියන්නේ නැහැ. මේ මුක්කලිය කැම නැහැ කියලා ඔබ ෆාස්ටිං වල ශක්තිමත් වෙන ඔබට ෆාස්ටිං කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඔබට කැම දැක්කත් හොඳ බුරියානි එකක් දැක්කත් ඔබට ෆාස්ටිං කරන්න පුළුවන්. නැත්තම් හිතනවා මේ දැන් මම ෆාස්ටිං එක ඉවර කරනවා කියලා සමහර අය ඉවර කරනවා වෙලස්සෙන් කැම දැක්කම. එහෙම වෙන්නේ නැහැ. හරි. ඔබගේ භෞතික ශරීරයේ සිදු කිරීම ඒ වෙනම තියෙන ඔබ බෙනිෆිට් එක ආත්මිකව තම අමතරම. නිර්හරව සිටියේදී අපේක්ෂා කළ යුත්තේ ආධ්‍යාත්මික නැත්නම් ආත්මික දැනුවත් භාවය සහ බලය වැඩි වීම. හරි ඒක ඔබ ඉගෙන ගත්තා. ඊළඟට අන්තිම ස්ලයිඩ් එක මේක උපවාසය නැත්නම් නිර්හරව වැදගත්කම හදවතේ ආකල්පය මත රඳවා පවතී. නිර්හරව සිටීම ලාභ වන්නේ එවිට පමණි. ඒක අපිට ප්‍රයෝජන වන්නේ අපේ හදවතේ තියෙන ආකල්පය මතයි. ඉසායා 58:13 සිට 14 පදය 2 ඉසායා 58:3 සහ 5 සමග සංසන්දනය කරලා බලන්න. Isaiah 58, book of Isaiah chapter 58 verse 13 to 14 and the same chapter 3 and 4
දෙක කම්පෙයාර් කරලා බලන්න මොකද්ද ඇත්තටම ෆාස්ටිං එක කියලා කියන්නේ. ඔබ හිතනවා නම් මම ෆාස්ටිං කරන එක හොඳයි නේ මගේ ටිකක් බරත් අඩු වෙයි බඩත් අඩු වෙයි කියලා ඒ ආකල්පෙන්ද ෆාස්ටිං කරන්නේ. දිව්‍යන් වහන්සේටත් හොඳයි මම ස්පිරිචුවල් වෙනවා. හැබැයි මගේ බඩත් අඩු වෙයි මගේ තියෙන ඔක්කොම ෆැට් එක. එහෙම ඒ ආකල්පෙන් නම් ඒක වෙන්නේ නැහැ. සෝරි වද කියන්නේ. හරි. තව බඩ පිම්බිලා එනවා මිසක් තව අඩු වෙන්නේ නැහැ. මොකද ඒක හදවතේ තියෙන ආකල්පය වෙනස්. ඉතින් හොඳම ෆාස්ටිං එක රියල් ඉෆෙක්ටිව්නස් එක තියෙනවා නම් ඒක ඔබගේ හදවතේ තියෙන ආකල්පය මත තමයි වෙන්නේ. හොඳට මතක තියාගන්න ෆාස්ටිං එකෙන් කරන්නේ මාව වෙනස් කරන එක තමයි. මගේ නිසකකම වැඩි කරනවා. අර ෆාස්ටිං එකේ පියාට කිව්වා ඒ දරුවාගේ ඔයාගේ සැකය දුරු කරගන්න කියලා කිව්වා. ඒතර පියා කිව්වා මට ඒක දුරු කරන්න මට ශක්තිය දෙන්න මට උදව් කරන්න කියලා. මොකද ජේසුස් වහන්සේ දන්නවා. එතකොට අපි යම් කිසි දෙයක් සැකයකින් කරොත් වැඩක් නැහැ. එතකොට ෆාස්ටිං කරලා ඔබ යාඥා කරලා බලවත් වෙද්දී ඔබ දන්නව නැහැ මම යාඥා කරොත් ඉල්ලුවත් ස්වාමීන් වහන්සේ මේක කරනවා. මේක අනිවාර්යෙන් වෙනවා. මේ කලින් දේවල් වුණා මේ මොනවාද කියන දේ මේවා නැතිනම් මේවා පුළුවන් ෆාස්ටිං and ප්‍රෑයකින් මේවා වෙනස් කරන්න මේ සිටුේෂන් එක වෙනස් කරන්න පුළුවන්. මේ පුද්ගලයා වෙනස් කරන්න පුළුවන්. මේ දේ අපිට ලබා ගන්න පුළුවන් කියන ශක්තිය ඇදහිල්ල බලය ඔබ තුළ වැඩි වෙනවා. ඔබ තුළ මමයි වෙනස් වෙන්නේ. ඒකට මම තව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට යනවා. මම යටහත් වෙන පුරුදු වෙනවා. කවුරු හරි මට උඩින් මම වැරදි නැතත් මට කෑ ගැහුවත් මට පුළුවන් වෙනවා coolly calmly handle කරන්න. මම යාට වැඩි කෑ ගහන්න කිව්වොත් යාට වැඩි වචන නැතුව අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඉතින් මේක අවසානයේ සමාවෙන්න වැඩිපුර කාලයක් ගත්තට මේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේක මුළු පන්තියම උන්වහන්සේ තමයි කරේ හැමදේම හරියාකාරව කරගන්න උන්වහන්සේ දීපු ශක්තිය ගැන අපි ප්‍රේ කළා. මම පාසට බාර දෙන්නම්. විනාඩි 8ක් විතර ගියා වැඩිපුර. සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ස්වාමීන් වහන්සේ අපි මුකත් ඉන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ සිංහාසනයේ ඉදිරි වැඳ වැටෙනවා ස්වාමීන් වහන්සේ. මොකද ඔබ වහන්සේ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ ශුද්ධයි බලවන්තයි. ස්වාමීනි ඔබ වහන්සේ ගාවට අපිට ළඟා වෙනවා හිතන්නවත් බෑ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ කුරුසු පූජාව තුලින් උන්වහන්සේ වැගුරුව ලේ වලින් අපිව අද ධර්මිෂ්ඨ කළා. ස්වාමීන් වහන්සේ අපිට ලබන්ට යුතු නැහැ ගැලවීම. නමුත් ඔබ වහන්සේගේ ගැලවීම මිල කරන්න බැරි වටිනා වූ ගැලවීම නොමිලේ අපිට ලබා දීලා. ඔබ වහන්සේගේ පුත්‍රකමේ ආත්මයද ඔබ වහන්සේගේ ධර්මිෂ නැමැති වස්ත්‍රයද පැළඳන ඔබ වහන්සේත් එක්ක අපිව ස්වර්ගික ස්ථානවල ඉඳවලා ඔබ වහන්සේගේ සියලු ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කරන සාස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා කැප වෙනවා. ස්වාමීනි අපි මේ වෙනකන් අපි කලේ නැත්නම් අපි දැන සිටියා නිරහරව යාඥා කළ යුතුයි කියලා. නමුත් මගේ ජීවිතේ එක ක්‍රියාවෙන් වෙලා නැත්නම් අද අපි තීරණයක් ගන්නවා. අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල අපි අදින්නම් පටන් ගන්නවා මේ දේවල් කරන්න ස්වාමීන් වහන්සේ. ටික අපිට පුළුවන් විදිහට ඔබ වහන්සේගෙම අපේ කුරුසේ ශක්තිය ඉල්ල ගන්නවා දේවල් කරන්න. ස්වාමීන් අපිට මානසික ක්‍රියාවන් කිසිවක් අපිට එපා. අපි ආසයි ඔබ වහන්සේව සතුටු කරන්න. ඔබ වහන්සේගේ ඇස් ඉදිරියේ හරිව තිබෙන දේ හරිව පෙනෙන දේ කරන්න. වහන්සේත් එක්ක මේ ගමන යන්න ස්වාමීන් වහන්සේ අපි తాවකාලිකව මේ සිටින්නේ. අපි ඔබ වහන්සේත් එක්ක මේ සදාකාලික නිවසට එනතුරු ඔබ වහන්සේත් එක්ක ශක්තිමත්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුළ ජයග්‍රාහීකව දරුවෙක් හැටියට ගමන් කරන්න. ඔබ වහන්සේගේ සියලුම ශක්තියද ඒ සියලු දේවල් වහන්සේ කුරුසේ නිදහස් කරපු දේවල් අපි ලබා ගන්නවා ස්වාමීන් වහන්සේ. වහන්සේම අපිට උදව් කරන්න. මේ ඉගෙනගත් හැම දෙයක්ම එදිනෙදා ජීවිතේ ක්‍රියාවට නංවන්න වහන්සේ අපිට ශක්තිය දෙන්න. අපි හැම කෙනෙක්ම බාර වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්.